ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අපි මේ ඉගෙන ගන්න හදන කාරණාව අපිට බොහෝ උපකාරී වෙන දේශනාවක්. ඒ වගේම මිහිරි අපූර්ව සිද්ධවීමක්. ඒ තමයි පින්වත්නි, කාශ්‍යප තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය යම් කිසි කෙනෙක් මඟපල් ලබනවාද ඒ සියලු දෙනාම මඟපල් නිවන් පසක් කළා. ඉතින් නිර්වාණ අවබෝධය පිණිස බොහෝ පින් රැස් කරගන්න ඒ කාලේ උපාසක උපාසිකාවන්ට වාසනාව ලැබුණා. සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසා ගත්තා. ඔය අතරේ ඒ කාලේ අද අපි බරණැස් නුවර කියන ඒ කාලේ තිබුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණ රාජධානිය පින්වත්නි අපිට ඒ කියන්නේ ඒ කාලේ ඒ බුද්ධ කාලෙට බරණැස් නුවරට තියෙන නම් වෙනස්. දැන් අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැස් නුවරට තියෙන නම තමයි කේතුමති රාජධානිය. බරණැස් නුවරට කියන්නේ කේතුමති රාජධානිය කියලා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ රාජධානියේ හිටියා ප්‍රධාන වඩු බාසුන්න කෙනෙක් සහ ගෝලියෝ 16 දෙනෙකුයි ඊළඟට විශාල ගමක් තනිකර වඩු කර්මාන්තයක්. අපි දැන් ගත්තොත් එහෙම වඩු මේ අපි කියමු ලී බඩු වලට මොරටුව ප්‍රසිද්ධයි. ඒ වගේ ඊළඟට අපි කියමු වේවැල් දෙනිය ගත්තොත් වේවැල් වැඩවලට ඒ වගේ එක එක ප්‍රදේශ තියෙනවානේ. ඒතකොට ඒ වගේ අර එක ගම්මානයක් තිබ්බා ප්‍රධාන වඩු බාසුන් සහිත තවත් ශිෂ්‍යෝ 16 දෙනෙක් එක්ක මුළු වඩු ගම්මානයක්. මේ වඩු පිරිස එකතු වෙලා ආකාශයෙන් යන මේ සැහැල්ලු ලී වලින් ආකාශයෙන් යන යානා හදලා ඈත තියෙන ජනපදයක් ආකාශයෙන් ගිහිල්ලා රජුරෝ බය කරලා ඒ රජුරුවන්ගේ රාජධානිය අල්ලගත්තා මේ වඩු බාසුන්නලා. ඊට පස්සේ තමන්ගේ කියලා රාජ්‍යයක් දැහැමිව ගොඩ නැගුවා. කාෂ්ඨ වාහන මේ රාජ්‍ය කියලා තමයි කියන්නේ. ඒ රජුරෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු අද අපි බරණැස කියන රාජධානියේ තියෙන රජුරොත් එක්ක හිතවත් වුණා. නිතර පුද පඬුරු හුවමාරු කරමින් නොදුටු මිතුරන් බවට පත් වුණා. කාෂ්ඨ වාහන රාජ්‍යයෙන් එන වෙළඳුන්ට අද අපි බරණැස කියන රාජධානියේ වෙළඳාම් කිරීමේදී බදු ගත්තේ නැහැ. බරණැසින් කාෂ්ඨ වාහන රාජධානියට යන අයට බදු ගත්තේ නැහැ. එච්චර හිතවත් වුණා. ඊට පස්සේ මේ දෙන්න තුටුපඬුරු රජවරු හුවමාරු කරගන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට රජුරෝ බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ හිතාය සබ්බ පානිනං සියලු සත්වයන්ට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. ශ්‍රී සද්ධර්මයේ පහළ වුණා. ආර්ය මහා සංඝරත්නය පහළ වුණා කියන තුනුරුවන් නැමැති මහා මාණික්‍ය තුන ගැන රම්පතක ලියලා බරණැසින් කාෂ්ඨ වාහන රාජ්‍යයට යවුවා. ඒ රජුරු ඉතාමත් ප්‍රීතියටපත් වෙලා තමන්ගේ ප්‍රධාන සෙන්පති අමාත්‍යවරු 15 දෙනා කැඳෙව්වා. කැඳවලා කිව්වා ලෝකෙට කලාතුරකින් පහළ වන ලෞතුරා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලාලු. නුඹලා ඒ බුදුරජාන් වහන්සේ හොයාගෙන යන්න ඕනේ. ඒ භාග්‍යවතුන් වහන්සේ අපේ රාජධානියට වඩම්මන්න ඕනේ. ඊට පස්සේ ඒ ඇමතිවරු කිව්වා ඔය බුද්ධ කියන නාමය අපේ ශරීරයේ කිලිපොලාගේ නාමයක්. උන්වහන්සේ ලෝකේ පහළ වෙලා නම් අපි උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. මහරජතුමනි අපිට සමාව අවසර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නම් ආය අපිව දකින්න ලැබෙන්නේ
ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ අපි කසාවත් දරාගෙන ඒ ශාසනය හැසිරෙනවා. කියනකොට එතන හිටියා රජුරුවන්ගේ බෑනා කෙනෙක් වූ ඇමති කෙනෙක්. ඒ ඇමතියා කිව්වා මහරජතුමනි මමත් යනවා. මම ගිහිල්ලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නම් පහළ වෙලා කියලා පණිවිඩේ ඔබ වහන්සේට අරන් එන්නම්. කියලා පණිවිඩේ ගේන්න එක්කෙනෙකුත් එක්ක 16 දෙනෙක් පිරිවර සමග පිටත් වුණා. ඒ ඇත්තෝ ගමින් ගමට නගරින් නගරයට යනකොට කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. යුදුන් ගානක් කුස මහා රන්සයක් ඇදුවා. දැන් අර පිරිස එනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. ඉතින් ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ළඟ හඬා වැළපිලා අනේ භාග්‍යතුන් වහන්සේ අපිට දැක ගන්න ලැබුණේ නෑනේ ඔය කියලා. ඊටාම ශෝකී වුණා. කනගාටු වුණා. ඊට පස්සේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පිරිනිවන් පෑවා කියලා ආරංචි අරගෙන අර බෑනා වුණා මාත්‍ය ආපහු රජුරු ළඟට ගියා. යනකොට ගියේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ උතුම් බෝධීන් වහන්සේගේ අංකුරයක් රැගෙන නුග බෝධි අංකුරයක් රැගෙන තමයි ගියේ. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු යම් චීවරයක් රැගෙන තමයි ආපහු ගියේ. ඊට පස්සේ ගිහිල්ලා මහරජුරවන්ට කියා හිටියේ රජතුමනි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. අපිත් ගියේ පිරිස පැවිදි වුණා. ඒ ඇත්තෝ මහානකම් පුරනවා. මමත් මේ පණිවිඩය රැගෙනයි මේ ආවේ කියලා මහරජුරවන්ට කිව්වා. මහරජුරෝ රාජ උද්‍යානයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධිය රෝපණය කළා. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ධාතුන් වහන්සේ කිව්වේ පාරිභෝගික චීවර ධාතු කොටස තැන්පත් කළා ස්තූපයක් කළා. ඒ ස්තූපයේ වැඳ බෝධියට උපස්ථාන කර අර ස්වාමීන් වහන්සේලා වඩම්මලා බණ අහ පින් කළා. ධර්මයේ ඇහුවා. ධර්මයේ පුරුදු කළා. එතකොට පින්වතුනි අර ගිය 15 දෙනාටවත් පණිවිඩය රැගෙන ආපු අමාත්‍යවරයාටවත් රජතුමාටවත් ධර්මය අවබෝධ කරන්න බැරි වුණා. නමුත් ඒ ශාසනය බණ ඇහුවා. බෝධීන් වහන්සේට වන්දනා කළා. ධාතු ස්තූප වන්දනා කළා. එහෙම මුළු ජීවිත කාලෙම ඒ විදිහට ගෙවෙන්න ඇරියා. ඔන්න තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. අතුරුදහන් වෙලා ගියට පස්සේ එතකොට ඒ අර පිරිසත් මැරිලා ගිහිල්ලා රජ්ජුරුවෝ දිව්‍ය විමානයක උපදුනා. දැන් රජ්ජුරුවෝ ගිහියෙක් විදිහට හිටියේ. රජ්ජුරුවෝ දිව්‍ය විමානයක ඉපදුනා. ඒ දිව්‍ය විමානයේම පිරිවර විදියට අර හාමුදුරුවෝ ටිකක් අපවත් වෙලා ගිහිල්ලා ඉපදුනේ එතනමයි. ඒකට දැන් බලන්න අර ඒ සියලු පිරිසට මාවත පෙන්වුවේ රජ්ජුරුවෝනේ බුදුරු හොයාගෙන යන්න කියලා. ඊට පස්සේ ධාතු සෑය බෝධි සෑය වන්දමින් වත්පිළිවෙත් කළේ රජ්ජුරුවෝනේ. ඒතර රජ්ජුරුවෝ ඉපදුන දිව්‍ය විමානයේ ප්‍රධානියා වෙලා රජ්ජුරුවෝමයි ඉපදුනේ. අර මහාන වෙලා හිටපු පිරිස පිරිවර විදියට තමයි ඉපදුනේ. අපේ බුද්ධ ශාසනය දක්වාම දෙව්ලොව සම්පatti විඳින්මින් වාසය කළා. ඉතින් දැන් මේ කාරණාවේදී අපි අද කියන්න යන පරායන වර්ගයට එන්න කාරණාවට කලින් එකක් තියෙනවා. තව මේ පිරිස ඔක්කොම බුද්ධ ශාසනය ඉපදිලා මගපල් ලැබුවා. අපේ බුද්ධ ශාසනේ කාශ්‍යප බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පස්සේ තමයි පැවිදි වුණේ. අර සෑය වන්දමින් බෝධිය වන්දමින් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පුළුවන් විදිහට පිළිවෙත් පුරමින් වාසය කළා. එතකොට බලන්න පින්වතුනි ඒ පිරිස ඒ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ දහම් සැඩ පහරට අහුනේ නෑනේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති ගංගාවට බැස්සේ නෑ. අමා නිවන කරා යන.
නමුත් අර ස්තූප වඳිමින් බෝධි වඳිමින් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අර දහන් සැඩපහර අයිනේ සක්මන් කර කර හිටියා. ඉතින් මම මේ කියන්න යන්නේ කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධය නැමැති ගංගාවට එයාට තොටුපොළෙන් බහින්න බැරි වුණා නම් එයා කල යුත්තේ ඒ තොටුපොළ ළඟම සක්මන් කර කර ඉන්න ඕන. ගඟකට බහින්න එක තොටුපොළක් නෙවෙයි තියෙන්නේ. තොටුපොළ වල ගොඩක් තියෙනවා. ඒ වගේ Tamanට එක දහම් පරයයකින් මේ ධර්මයට ප්‍රවේශ වෙන්න බැරි නම් තවත් දහම් පරයයක් හොයන්න ඕන. සුවාසෝ දහසක් වූ ධර්මස්කන්ධය කියන්නේ තොටුපොළවල් 84000ක් වගේ. සමහර තොටුපොළවල් ගැඹුරුයි. සමහර තොටුපොළවල් කර්කසයි. සමහර තොටුපොළවල් ඊටමත් සිනිඳු වැලි තලාවෙන් යුක්තව ගංගාවට බසින විදිහට තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ තොටුපොළ හඳුනා ගන්න Tamanට බැරි නම් තොටුපොළට බහින්නත් අපිට බැරි නම් තියෙන හොඳම ක්‍රමේ තමයි අර ගංගායිනෙම යන්න ඕන එහෙට මෙහෙට. ගංගායිනේ මෙහෙට මෙහෙට යනකොට පින්වත්නි Tamanට තොටුපොළ අහුවෙනවා. එහෙම නැත්නම් ආය අවස්ථාවක් එයාට ලැබෙනවා. මම මේ කිව්වේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ පිරිසට තොටුපොළට බහින්න බැරි වුණා. නමුත් සෑයවල් වැඳ බෝධි වැඳ ධර්මයේ ආහ සංඝයාට උපස්ථාන කර කර අර මේ බුද්ධ ශාසනයේ නැමැති ගංගාව අයිනේම හිටියා. ඊවරට වෙලා හිටියා. ඉතින් කොච්චර අවස්ථාවක් ඒ ඇත්තන්න ඒ තුලින් ලැබුණාද? ඉතින් ඒ පිරිස අපේ බුද්ධ ශාසනයේ ඉපදුන අර ප්‍රධාන රජතුමා අපේ බුද්ධ ශාසනයේ කොසල් මහ රජුරුවන්ගේ පුරෝහිතතුමාගේ පුත්‍රයා වෙලා ඉපදුණා. ඉපදිලා කොසල් මහ රජුරුවන්ගේ මරණයෙන් මහ කොසල් රජුරුවන්ගේ මරණයෙන් පස්සේ එතකොට අලුතෙන් පහළ වුණ අපේ බුදුරජාණන් වහන්සේ සමග නිතර කතා බහ කරපු කොසල් රජුරුවන් කාලේ මෙයා රජුරුවන්ගෙන් අවසර අරගෙන තාපස ජීවිතයකට ගියා. ඒ කාලේ තාපසයාගේ නම භාවරි. කෝසල ජනපදයේ එක්තරා ප්‍රදේශයක තියෙනවා ගෝධාවරී කියලා නදියක්. ඒ ගෝධාවරී නදිය අයිනේ අර 16 දෙනාත් මැරිලා ගිහිල්ලා මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා කොසල් ජනපදයේම ඉපදිලා. පරණ පුරුද්දට ඒ එක තාපසතුමාගේම ශිෂ්‍යව බවට පත් වෙනවා. බලන්න සංසාරයේ ස්වභාවය. කලින් එකටයි පින් කළේ මේ ජීවිතෙත් එකතු වුණා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න එකට දැන් පින් කළා එකට ඉපදුනානේ. මේ පිරිස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට තපස් රකින්න තාපසයෝ පිරිසක්. මේ බාවරි තාපසතුමත් අජිත ඊළඟට මෝගරාජ ආදි වශයෙන් පිංගිය මේ වාගේ 16 දෙනෙක්. මේ ඇත්තන්ට තව ශිෂ්‍ය පිරිස වැඩිපුර හිටියා. දැන් ගෝදාවරී නදී තීරේ මේ පිරිස වාසය කරනවා. කාලෙන් කාලෙට බාවරි තාපස්තුමාට උපස්ථාන පිණිස ගමේ අයබදු ගෙනත් දෙනවා. මේ තාපස්තුමා මේ ලැබෙන වස්තු ඔක්කොම එකතු කරලා අවුරුද්දකට වතාවක් ලොකු යාගයක් කරනවා, දන් දෙනවා. ඉතින් බාවරි තාපස්තුමා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වසර 9ක් විතර ගියාට පස්සේ එතකල් දන්නේ නැහැ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඒ අවුරුද්දේ ඔහුගේ යාගය කරන්න මහා ධන සම්පatti ගෙනල්ලා දැන් යාගය කළා. හැම පැත්තෙම මිනිස්සු බ්‍රාහ්මණයෝ තවුසෝ ආවා. සියලු දෙනාට දන් දුන්නා. දන් දීලා අවසානයේ එක පළතුරු ගෙඩියක් නැති වෙන තරමට දන් දුන්නා. දැන් ආරාමේ කිසිම දෙයක් නැහැ. ඉතින් දාන දීලා මහත් සන්තෝෂෙන් ගෝදාවරී නදිය දිහා බලාගෙන සතුටෙන් ඉන්නවා. ඔය දවසේ එක්තරා ගම්මානයක
මිනිහා යටපත් කරගෙන ඉන්න එක්තරා ස්ත්‍රියක් අර මිනිසයාට බොහෝසේ අඩන්තේට්ටම් කරලා කිව්වා තොට උපස්ථාන කර කර ඉන්න මට බෑ ඵලයන් දැන් ආන මේ බාවරී තාපසයා දන් දෙනවා කහවණු 500ක් බාවරී තාපසතුමාගෙන් දනට ඉල්ලගෙන ඇවිල්ලා ඒකෙන් වැඩකාර කෙල්ලෙක් අරගෙන ඇවිල්ලා මේ ගෙදර වතුර අදින්න උයන්න පිහන්න දාපන් මට බෑ වැඩ කරන්න. ඉතින් අර බමුණා කොණ්ඩේ උඩට බැඳගෙන දත්වල කහ පාට ගාගෙන මැලියන් තවරාගෙන ඊට පස්සේ නියපොතු දික් කරගෙන කොණ්ඩේ හැඩපල්ලු ගෙතුණු විදියට හරි ගසගෙන පරණ පුරාණ තාපසෙක් විදියට වෙස්මාරු කරගෙන දැන් ආවා. එහෙම ඇවිල්ලා අර මේ ගෝදාවරී නදී තීරේ ඒ වෙනකොට තමයි අර තාපසතුමා දාන දීලා සන්තෝෂෙන් ඉන්නේ. ඔන්න අද වුණත් අපි පිනක් කළා සන්තෝෂෙන් ඉන්න වෙලාවට මොකක් හරි කඩාපාත් වෙනවනේ. ඒ වගේ දැන් අර සන්තෝෂෙන් ඉන්න වෙලාවට අර තාපසයා වගේ ඉන්න මේ කූට තාපසයා ඇවිල්ලා අර තාපසයාගේ ආරාමයේ ඉස්සරහා වෙනම ආසනයක මොනර පිළිම් පිහලා ඉතින් තාපසාරූඪව ආසනාරූඪ වෙලා ඉතින් අර තාපසයාට කතා කළා. ඉතින් බාවරි තාපසතුමා හොඳට මෙයාව පිළිගෙන සස්දු ස්වාමීන්චී කතා කළා. තාපසේ ඇයි පැමිණී කියලා අහනකොට ඔබතුමා දන් දෙනවනේ මට මේ කහවණු 500ක් උවමනා වෙලා තියෙනවා. ඒ කහවණු 500 ඉල්ල ගන්නයි මා මේ පැමිණේ. ඊට පස්සේ කිව්වා අනේ තාපසේ මං අද දවසේ දන් දුන්නා එක පළතුරු ගෙඩියක් ආරාමේ නැති තරමට දන් දුන්නා. ඒ නිසා කහවණු 500ක් මා තුල නැහැ. ඒකට අර තාපසයා තරහ ගිහිල්ලා කෑ ගහලා පෑන් කෙන්ඩි අතට අරගෙන අතට පෑන් ටිකක් අරගෙන කිව්වා ඉල්ලගෙන ආපු කෙනෙකුට මේ තාපසයා නැහැ කියලා කියනවා. ඒ නිසා මට දුන්නේ නැති මේ ශාපේට මේන් 7 වෙනි දවසේ නුඹගේ හිස් මුදුන 7 කඩකට පැලේවා කියලා අර තාපසයා අතට පෑන් ටිකක් අරන් බාවරි තාපසතුමාගේ ඇඟට ඉස්සා. බාවරි තාපසතුමා හොඳටම බය වුණා. ඇඟ රත් වෙලා ගියා. අර කූට තාපසයා ගියා. දැන් බාවරි තාපසතුමා කන්නේ නැහැ, බොන්නේ නැහැ. බලාගත්තු අත බලාගෙන බය වෙලා ඉන්නවා. බාවරි තාපසතුමා ධ්‍යාන වඩපු කෙනෙක්. සමාධියට හිත ගන්න බෑ. දැන් බලන්න දානයක් දෙන්න ගිහිල්ලා වෙච්ච දෙයි. එකක් දානෙ දෙන්න ගිහිල්ලා හිත සතුටින් ඉන්න බැරි වුණා ඒ හැටි වෙලාවක්. ඒතර මේ ලෝකේ සාමාන්‍යයෙන් තියෙන ස්වභාවය තමයි පිනක් කරලා සතුටින් ඉන්න අමාරුයි. හේතුව ඒකට ගොඩාක් බාධා ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න හොඳටම රත් වෙලා බය වෙලා කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නකොට ඒ වනයේට අධිග්‍රහිත එක්තරා දෙවි කෙනෙක් සංසාර ඥාතියෙක් වෙන්න ඇති එක්තරා දෙවි කෙනෙකුට බාවරි තාපසතුමා ගැන දුක හිතුණා. දුක හිතිලා අර බාවරි තාපසතුමාගේ ආරාමේ ආකාශේ පහළ වුණා. පහළ වෙලා කිව්ව තාපසය ඔය නුඹ ළඟට දානේ ඉල්ලගෙන ආපු තාපසයා කූට තාපසෙක් වංචනිකෙක්. ඔහුට ඇති තාපසකමක් හෝ සීලයක් හෝ ගුණයක් හෝ තපසක් නැහැ. ඔබව වංචා කරලා ඔබගෙන් ධනෙ ගන්නයි එහෙම සාප කළේ. ඔය තාපසයා හිස් මුදුන දන්නෙත් නැහැ. හිස් මුදුන පැලෙනවා කියන එක දන්නෙත් නැහැ. ඒතකොට මේ බලන්න මේ තමන් සංසාරේ පුරුදු කරපු ඥාණයෙන් ඒ කෙනෙක්ව මෙහෙවන හැටි. ඊට පස්සේ අර තාපසයා එකපාරම අහනවා දේවතාවා මේ හිස මුදුන පැලෙනවා කියලා කියන එකයි ඔබතුමා දන්නවද? ඊට පස්සේ කිව්වාට දෙවියන් අනේ මම දන්නේ නැහැ. එහෙනම් හිස මුදුන පැලෙනවා කියන එකයි දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඊට පස්සේ අර දෙවියන් කියනවා තාපසය
හිස මුදුනයි හිස පැලෙනවා හිස මුදුන පැලෙනවා කියන එකයි දන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ දැන් පහළ වෙලා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නම් දන්නවා. ඉතින් බුද්ධ කියන වචනය අහපු ගමන් මුළු ශරීරේම රෝම උද්ගමනය වුණා. අතීතෙත් එහෙම වුණානේ. දැන් බලන්න අර එකම සිදුවීම නැවත නැවත සිදුවෙන හැටි. ඊට පස්සේ මොකද වුනේ? මේ තාපසයා ගැහුවා කොහෙද මේ ඒ බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ? සැවැත් නුවර කෝසල ජනපදේ කියන්නේ මොවුන් ඉන්න තැනට ළඟයි. තව සද්දට වුණා. ඊට පස්සේ ඉක්මනට ආරාමේ ගෙඩියට තට්ටු කරලා ගෙඩිය ගහලා ඈත ඈත කුටිවල හිටපු තමන්ගේ ශිෂ්‍යයෝ කැඳෙව්වා. ඒ ශිෂ්‍යයන් අතර 16 දෙනෙක් ඉන්නව ප්‍රධානයි. ඒ ප්‍රධාන ශිෂ්‍යයන් 16 දෙනාට කතා කළා කිව්වා මාගේ ප්‍රිය ශිෂ්‍යවරුනි ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම රත්නේ පහළ වෙලා සංඝ රත්නේ පහළ වෙලා නුඹලා මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. ඊට පස්සේ මුණ ගැහිලා මම අහන ප්‍රශ්නය ඒ උත්තමයාගෙන් අහන්න ඕන. ඊට පස්සේ දැන් මේ වෙනකොට මේ බාවරි තාපසතුමාට වයස අවුරුදු 120යි. ගොඩාක් වයසයි. ඊට පස්සේ කිව්වා දැන් අජිත ඇතුළු ඒ අනිත් තාපසවරු මේ 16 දෙනා කියනවා අපි කොහොමද බුදු කෙනෙක් පහළ වෙලා කියලා දැනගන්නේ? ඇයි ශිෂ්‍යවරුනි අපි ඉගෙනගත්ත වේදේ තියෙනවා නේද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි කෙනෙකුට මේ ගති දෙකයි තියෙන්නේ. ගෙහි ගෙදර වාසය කළොත් එහෙම සක්විති රජ වෙනවා. පැවිදුණොත් ලෞතුරා සම්මා සම්බුදු වෙනවා. ඒ සම්මා සම්බුදුවරු මේ ස්වභාවයෙන් යුක්තයි කියලා ඉගෙනගෙන තියෙනවා ඉස්සෙල්ලා අහන්න. ඊට පස්සේ ඔබ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. අපි අපේ ගුරුවරයාගේ නම කුමක්ද? ගුරුවරයාගේ වයස කීයද? ඊළඟට ගුරුවරයා මොන වේදද ඉගෙනගෙන තියෙන්නේ? ගුරුවරයාට පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? අපගේ ගුරුවරයාට ශිෂ්‍යයෝ කීයක් ඉන්නවද? හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න 7ක් අහන්න ගෑනවා. හැබැයි ශිෂ්‍යවරුනි මේ ප්‍රශ්න කටින් අහන්න එපා. හිතෙන් අහන්න. ඔබ හිතෙන් අහන ප්‍රශ්න ඒ ඉස්සරහා ඉන්නේ ඔබ ලෞතුරා බුදු කෙනෙක් නම් මොයෙන් උත්තර දෙයි. බුදුවරුන්ට කිසිවක් වෙහිලා නැහැ. අනාවරණ ප්‍රඥාවෙන් යුක්තයි. ඒ නිසා යන්න මාගේ ප්‍රිය ශිෂ්‍යවරුනි බුදු කෙනෙක් සොයාගෙන යන්න. කලිනුත් ඒ කාෂ්ඨවාහන රජුරෝ තමන්ගේ ඇමතිවරු යවුවා වගේ අදත් බාවරි තාපසතුමා ශිෂ්‍යයට කියවන බුදු කෙනෙක් හොයාගෙන. ඒ අය ආරාමෙන් එළියට පය තබනකොටම තවුස් පිරිකර රැගෙන මගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා 80 මහා ශ්‍රාවකයන් වීමේ පින් ඇති 16 දෙනෙක් සම්මා සම්බුදු කෙනෙක් හොයාගෙන පියවර තැබුවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මොවුන්ට මා සමීප වැඩි. බුදු කෙනෙක් දකින අපේක්ෂාව වැඩි වෙන්න ඉන්ද්‍රියම් මෝරනවා. බුදුවරු හොයාගෙන යන පියවරක් පාසා ඉන්ද්‍රියම් මෝරනවා. බුදුවරු වෙනුවෙන් හැම දෙයක්ම අත්හරින වාරයක් පාසා ඉඳුරම් මෝරනවා. ඉඳුරම් කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. බුදුවරු ළඟ ගැන තියෙන අපේක්ෂාව. ඒ කියන්නේ බුදු කෙනෙක් මුණ ගැහෙන, බුදු කෙනෙක් එක්ක කතා කරන, බුදු කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා කරන අවස්ථාව අත්හරින්න නැතුව වීරියෙන් පවත්වා ගැනීම තුළ තව ඉඳුරම් මෝරනවා. ඒ නිසා
මොවුන්ගේ ඉඳුරම් මනාව මෝරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරින් වෙන ජනපදයකට වැඩියා. දැන් අර අය එන්නේ සැවැත් නුවරට. ඊට පස්සේ දැන් ඒ ගිය ජනපද මේ සුත්ත නිපාතේ තැනින් තැනට තියෙනවා. ඒ ගිය නගර මොනවද කියලා. ඊට පස්සේ දැන් ඔන්න අද සැවැත් නුවරට එනකොට බුදුරජාණන් සුද්ධියේ වැඩලා. ඊට පස්සේ ඔන්න අහවල් ජනපදයට කියලා. අපි කියමු සාකේතයට කියලා. ඒතකොට ඒ අය සාකේතයට ගියා. අර 16 දින පිරිවරත් එක්ක. යනකොට බුදුරජාණන් වහන්සේ සාකේතෙන් ඊළඟ නගරයට වැඩලා. බුදුරජාණන් වහන්සේ යම් තැනක උදේ වැඩ හිටියද ඒ තාපස පිරිස එතෙන් එන්නේ හවස. බුදුරජාණන් වහන්සේ යම් තැනක හවස වැඩ හිටියද ඒ පිරිස එතෙන් එන්නේ උදේ. ඒකට ඔය මේ තියෙද්දි මිස් වෙනවා. ඒසුරේ බුදුරජාණන් වහන්සේ හොය යනකොටම ඔවුන්ගේ බුදු කෙනෙක් දකින බුදු කෙනෙක් එක්ක කතා කරන අපේක්ෂාව තව තීව්‍ර වෙනවා. ওই විදිහට සැවැත් නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේ ජනපදයෙන් ජනපදයට ඔවුන් සමග මුහු වෙන්නේ නැතුව රජගහ නුවරටම මගදී වැඩියා. මගදී පාසාන පබ්බත කියලා තන්නිකර ගල් වලින් සුසැඳි පර්වතයක් මුදුනේ සංඝ පිරිසත් සමග භාග්‍යතුන් වහන්සේ එදා හවස් කාලේ වැඩ හිටියේ. ඔන්න එදා හවස වෙනකොට අර පිරිස ඔක්කොම මගදේට පැමිණියා. මගදේට පැමිණිලා පින්වතුනි දැන් ඒ පිරිස තියෙනවා මේ බාවරීගේ වචනේ අහපු අජිත තිස්ස මිත්තේය පුන්නක මිත්තගු දෝතක උපසීව නන්ද හේමක තෝදෙය කප්ප ඒ වගේම චතුකන්න ඊළඟට භද්‍රාවුද පණ්ඩිත ඊළඟට පෝසාලෝ මෝගරාජ පිංගිය මේ වගේ ඒ 16 දෙනාගේ නම් තියෙනවා. ඉතින් මේ පිරිස සැවැත් නුවරින් පටන්ගෙන මේ පිරිස උදේනි ගෝනන්ද කොසඹෑ සාකේත සාවත්ති සේතව්‍ය කපිලවස්තු කුසිනාරා පාවා බෝග වෛශාලී මගධ රජගහනුවර ඒ විදිහට පාරේ තමයි පාසාන චෛත්‍යයට පැමිණියේ. ඒ පැමිණෙනකොට ඒ අයට ආරංචි වුණා පාසාන චෛත්‍යයේ මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඒතර මෙච්චර කාලයක් ආසාවෙන් තමන් හිටපු බුදුරජාණන් වහන්සේ පර්වතයේ මුදුනේ ඉන්නවා කියලා කෙනෙකුට හරි සතුටින් ඒ තාපස පිරිස පර්වතේ නැංගා. පර්වතේ නගිනකොට බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිස පිරිවරාගෙන පර්වතේ දහම් දේශනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන. ඉතින් මේ අජිත ඇතුළු පිරිස බුදුරජාණන් වහන්සේ දැක්කා. පිපාසිතව සිටි කෙනෙකුට සිහිල් දියක් ලද විලසට ඝන දෙනු කළ වෙලෙන්දෙකුට මහත් ලාභයක් විලසට ගිමනින් තැවෙනා කෙනෙකුට සෙවණක් සැලසුන විලසට සතුරු සිතින් ඉක්මන් වී නැගගත්ෝ මේ පව්වට. බුදුරජාණන් වහන්සේ උඩ ඉන්නවා කියන අදහස මේ ආරංචියට මේ අය නැංගා කියන්නේ පිපාසිතව ඉන්න කෙනෙකුට දිහදහරක් අන්න අතන තියෙනවා කියනකොට එතෙන්ට යනවා වගේ. වෙලෙන්දෙකුට මහා ලාභයක් ලැබුණාට පස්සේ ලාභය ගන්න යනවා වගේ. ඊළඟට අවකාශිකේ පිච්චි ආපු කෙනෙකුට සීතල හේවණක් තියෙන ගහක් යට යනවා වගේ තමයි අජිත ඇතුළු පිරිස කන්දේ නැංගක යන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදු සමිඳුන් සංඝ පිරිසද පෙරටු කරන් දේශනසේක සිරි සදහන් වනයේ නාදයේ පතුරන සිංහරාජයෙක් විලසින. සිංහරාජේ පර්වතයක් මුදුනට වෙලා සිංහනාද කරනවා කියලා හිතන්න. ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හැටි ඇත්තු ඇස් දෙකට දැක්කේ. අජිතතේ මේ දුටුවේමය ඒ භගවත් සමිදානං රැස් දහරා පැතිරී යන සූර්ය මණ්ඩලක් විලසට. අජිතතේ මේ
බුදුරජාණන් වහන්සේ දැක්කේ රැස් වී දෙන හිරු මඩලක් වගේ. පොහොයදාට අහස් කුසේ නැගී පොළොව එළිය කරන සොළොස් කලාවෙන් සපිරුණ පුන්සඳ මඩලක් විලසට. පොහොයදාට අහස් කුසේ තියෙන පුන්සඳ මඩල වගේ අජිත බුදුරජාණන් වහන්සේව දැක්කේ. මේ අජිත හරි ලස්සනයි. හොඳට කතා කරන්න පුළුවන්. ඒ වගේ මිහිරි කතා තියෙන කෙනෙක්. ඉතින් අජිත ඒ නිසා තමයි බාවරි තාපසතුමා ප්‍රශ්න ඇසීම අජිතට යොමු කරන්නේ. ඊට පස්සේ මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ බලනවා. මහා පුරුෂ ලක්ෂණ බලනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝම මේ ඇත්තෝ දැක්කා. සැකකලේ නෑ බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් ඊටාම සතුටටපත් වෙලා මේ අය අහනවා, හිතෙන් අහනවා, කියන්න සමිඳුනි අපගේ ආචාර්යවරයා කවුද? අපගේ ආචාර්යවරයාගේ වයස කීයද? ආචාර්යවරයාගේ වේද දැනුම කොහොමද? ආචාර්යවරයාට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? මාගේ ආචාර්යවරයාට ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොයෙන් උත්තර දෙනවා. අජිත ඔබගේ ගුරුවරයාගේ නම බාවරි. ඔහුට වයස 120යි. ඊළඟට ඔබගේ ආචාර්යවරයාට මහා පුරුෂ ලක්ෂණ 3ක් තියෙනවා. ඒ බාවරි තාපසතුමාට ඇහි බැම දෙක අතර සුදුවන් ඌර්ණ රෝම ධාතුව තියෙනවා. පුදුම ලෝකයක් ඒ බුද්ධ කාලේ. බාවරි තාපසතුමාට සුදු පාට ඌර්ණ රෝම ධාතුවක් තියෙනවා. ඔබගේ ගුරුවරයා බාවරි තාපසතුමාට දිව එළියට දාලා මුළු දිවෙන්ම මූණ වහන්න පුළුවන්. ඒ දිව ගුලි කරලා මේ කන් සිදුරු වල ගහන්න පුළුවන්. පහූත ජීවෝ කියන මහා පුරුෂ ලක්ෂණේ තියෙනවා. ඒතර බාවරි තාපසතුමා කොහොම කෙනෙක්ද? ඒ කාලේ හිටපු අය. ඒ බාවරි තාපසතුමාට කෝසෝහිත වත්ත ගුහිය තියෙනවා. ඒ කියන්නේ පුරුෂ නිමිත්ත ශරීරය ඇතුළට කිඳා බැහැලා තියෙනවා. ඒ ශරීර කෘත්‍ය කරන අවස්ථාවේ පිටතට මතුවෙන්නේ. ඒ කෝසෝහිත වත්ත ගුහිය තියෙනවා. ඔබගේ ආචාර්යවරයාට මහා පුරුෂ ලක්ෂණ 3ක් තියෙනවා. ඉතිහාස සහිත සියලු ත්‍රිවේදයත් ඒ සියල්ල ඔබගේ ගුරුවරයාට කටපාඩම්. ඔබගේ ගුරුවරයාට ඔබ ශිෂ්‍යෝ 16 දෙනා පෙරටුව ඔහු ළඟ පමණක් ශිෂ්‍යෝ 500ක් සිටිනවා. කියලා සියලු විස්තර කිව්වා. ඒ කියනකොට එකපාරම අජිත ඇතුළු පිරිස විස්මයෙන් බලා හිටියා. මිනිස්සු බලාගෙන ඉන්නවා මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් දෙවි කෙනෙක් එක්ක කතා කරනවද? එහෙම නැත්නම් බ්‍රහ්මයෙක් එක්ක කතා කරනවද? එහෙම නැත්නම් මේ පෙනෙන්නේ නැති සක්දෙවිඳු සමග කතා කරනවද? ප්‍රශ්න අහන කෙනෙක් පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳන හැටි අහගෙන ඉන්න අයට ඇහෙනවා. අජිත ඇතුළු අර 16 දෙනා පිරිස අතරින් නැගිටලා අඳුන් දිවිසම් අතුරා ඒ මත දණ්ඩ නමස්කාර කොට බුදුරජාණන් වහන්සේ වඳිනවා. ඔබ වහන්සේ නම් මහා ප්‍රඥාවන්තයි. ඔබ වහන්සේ තමයි කලාතුරකින් ලෝකෙට පහළ වන බුදුරජාණන් වහන්සේ කියලා අපමණ බුදුගුණ කියමින් බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුණා. දැන් ප්‍රශ්න 5කට උත්තර හම්බුණා. දෙකක් තියෙනවා. මුදුන කියන්නේ මොකද්ද? මුදුනේ පැලුම කියන්නේ මොකද්ද? දැන් අහනවා මුද්දම් මුද්ධාදි පාතංච භාවරී පරිපුච්ඡති තං ව්‍යාකරෝහි භගවා කංකං විනේය නොයිසේ. ඉරිසින් වහන්සේ මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා මාගේ භාවරී ආචාර්යවරයා විමසනවා. පවසා දෙන සීක්වා භාග්‍යතුන් වහන්සේ. අවිජ්ජා මුද්දාති
ජානාහි විජ්ජා මුද්ධාදි පාතිනි සද්ධා සති සමාධීහි ඡන්ද විරියේන සංයුතා කියනවා අජිත. මුදුන කියලා කියන්නේ අවිද්‍යාවට. මුදුන පැලුණා කියලා කියන්නේ අවිද්‍යා අන්ධකාරයේ සුණු විසුණු කරන විද්‍යාව පහළ වුණා කියන එකට. ශ්‍රද්ධාවත් සිහියත් සමාධියත් ඊළඟට වීරියත් කුසල් දහම් ගැන තියෙන කැමැත්තත් සද්ධා සති සමාධි ඡන්ද විරිය කියන ඒ සියල්ල එකතු වෙලා තමයි විද්‍යාව කියන එක පහළ වෙන්නේ. ඉතින් අජිත මහත් වූ ප්‍රීතියටපත් වුණා. මහත් වූ ප්‍රීතියටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටි ඊටම සන්තෝෂයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියමින් වැඳගෙන හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා අජිත නුඹලාට යම් දෙයක් අහන්න තියෙනවා නම් මගෙන් දැන් අහන්න කාලයයි කියලා. ඒතර අජිත ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ඉවර වෙනකොට අජිතත් අජිතගේ සිසු පිරිසත් සියලු දෙනා අරහත්ත්වයටපත් වුණා. ඒ වෙලාවෙම එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඊළඟ කෙනා ප්‍රශ්න අහනකොට ඊළඟ කෙනා රහත් වුණා. මේ විදිහට 16 දෙනාගෙන් 15 දෙනෙක් ප්‍රශ්න 15ක් අහද්දී අරහත්ත්වයටපත් වුණා. අවසානයේ පිංගිය තමයි හිටියේ. පිංගිය ප්‍රශ්න අහනකොට පිංගිය අනාගාමී වුණා. හැබැයි පිංගියට මතක් වුණා ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා මේ විස්තරය මම ගිහිල්ලා මගේ ආචාර්යවරයාට කියන්න ඕන. ඒ තුල හිත වැඩ කරපු නිසා ඔහුට සකල ක්ලේශය නසන්න බැරි වුණා. ඔහු කලින් ජීවිතෙත් අර රජුරවන්ට පණිවිඩය ඇවිල්ලා කියපු කෙනා. මේ ජීවිතෙත් බණ අහනකොට පණිවිඩය කියන්න හිතෙනවා. ඒකයි කියන්නේ බණක් අහනකොට පිනක් කරනකොට තවත් අය ගැන සිතුවිලි පහල කරන්න එපා. කරන පිනටම හිත යොමු කරන්න. දැන් අපිට මල් වට්ටියක් ගත්තට පස්සේ මොන හරි පූජාවක් ගත්තට පස්සේ අපිට යම්කිසි කෙනෙක් හිතවත් නම් අපි කෙනෙකුට ආදරේ නම් අපි කෙනෙකුට හිතෙන් බැඳිලා නම් අපිට ඒක මතක් වෙනවා. අහවලත් හිටියනම් මෙතන. එහෙම නැත්නම් ඈත කවුරු හරි හිටියොත් අනේ එයාත් හිටියනම් මෙතන කියලා. ඔය පුරුද්ද සංසාරයට යනවා. යම් දවසක තමන්ගේ මේ ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට ඒ සිතුවිල්ල බාධාවක් වෙන්න පුළුවන්. දැන් අජිතට සංසාරේ මේ පිංගිය සංසාරේ තමන්ගේ පණිවිඩය අරන් යන එක ගැන හිතුවා. මේ ජීවිතෙත් පණිවිඩය අරන් යන එක හිතුවා. ඒකයි දැන් සමහර තියෙනවා දැන් අපි ගමු ඔන්න සමහර උපාසකම්මලා ඉන්නවා දැන් ඔන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක වන්දනාව යනවා වන්දනාව යනකොට තමන් පූජා කරන්නව පිරිකර හාමුදුරන් දෙනවා අනේ ඔබ වහන්සේ පූජා කරන්න ඔබ වහන්සේ පූජා කරන්න ඔය ඉස්සර අපි දඹදිව යනකොට මේ මිනිස්සු හරි මහන්සියෙන් අමාරුවෙන් මෙහි පිරිකර ආදී පූජා කරන්න හදාගෙන යනවා ගිහිල්ලා දැන් අපි බුදුගුණ කියා පූජා කරන්න හදනකොට මේ මිනිස්සු වන්දවන්න හදනකොට අර පිරිකර උස්සගෙන ඇවිල්ලා අපිට කියනවා නේ හාමුදුරනේ ඔබ වහන්සේ පූජා කරන්නකෝ. ඒකට තමන් ගෙනහපු පූජා වස්තුව බුදු කෙනෙකුට පුදන්න යද්දී තව කෙනෙක් මතක් වෙනවා. ඒ නිසා හිත හදාගන්න ඕන බුද්ධ වන්දනා වෙලාවේ දාන් දෙන වෙලාවේ ඒ මුළු හිතම ඒ දාණයට යොමු කරන්න. මුළු හිතම වන්දනාවට යොමු කරන්න. ඒ වෙලාවේ තවත් අය ගැන සිතුවිලි හිතන්නේ නැතුව. ඒක Tamanට යම් දවසක බාධා පිණිස පවතිනවා. ඊට පස්සේ පිංගිය මොකද කළේ? පිංගිය මේ ආපහු මේ බුදුරජාණන් වහන්සේ ළඟ පිංගිය පැවිදි වුණා. පිංගියගේ ශිෂ්‍ය පිරිස අරහත්ත්වයටපත් වුණා. පිංගිය අනාගාමී වුණා. පිංගිය තෙරුන් වහන්සේ ඒ වෙලාවේ තමාගේ ගුරුවරයාට පණිවිඩය කියන්න තියෙන ආසාව නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා මං ආපහු ගෝදාවරි නදියට යන්නම් කියලා. අනාගාමී ස්වභාවය කියන්නේ සමාධිය පරිපූර්ණයි. ඒ වගේ පිංගියට 이르දි සම්පත්තියක් ලැබුණා. ඒ නිසා පිංගිය එතනින් අතුරුදහන් වෙලා ගෝදාවරි නදී තීරේ පහළ වුණා. පහළ වෙලා පාගමනින් ආරාමයට යනකොට භාවරී තාපසතුමා අර ආසනයේ ඉඳගෙන ඈත බලාගෙන ඉන්නවා. අද පණිවිඩයක් එයි. අද පණිවිඩයක් එයි කියලා. පිංගිය දකිනකොට
ගෝදාවරි නදී තීරයෙන් මතුවීගෙන එනවා. භාවරී තාපසතුමා අතිශයින් ප්‍රීතියට පත් වුණා. පිංගිය ඒ තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙලාද ආචාර්යවරයෝ බ්‍රාහ්මණය තුන් ලෝකෙට උතුම් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා අපමණ බුදුගුණ කිව්වා. අපමණ බුදුගුණ කියනකොට අහනවා පිංගිය ඔය තරම් උතුම් සම්මා සම්බුදුවරේ ඇයි පිංගිය නුඹ දාලා ආවේ? කියනවා මම දාලා ආවේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙලා නැහැ. මම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ. මං හිතෙන් බුදුරජාණන් වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්නේ. මං හිතෙන් බුදුරජාණන් වහන්සේගේ ළඟ ඉන්නේ. කියලා බුදුරජාණන් වහන්සේගෙන් මං ඈත් වෙලා නැහැ කියලා පිංගිය භාවරිට කිව්වා. පිංගිය තෙරුන් වහන්සේ මේ කතාව ඇති වෙලා බුද්ධාලම්බනම් ප්‍රීතියෙන් භාවරි යොද වැඩි යනකොට ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවා භාවරීට ධර්මය අවබෝධ කරන්න දැන් සුදුසු වෙලාව. කියලා බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට රැස් දහරාවක් විහිදෙව්වා ගෝදාවරි නදී තීරයට. දැන් ඒ පිංගිය තෙරුණොත් භාවරි තාපසයාත් අතරේ ඉස්සරහා රත්තරම් පාට එලියක් කරකිනවා. ඊට පස්සේ භාවරි තවත් ලොමු දැහ ගැනීමට පත් වෙලා පිංගිය මේ මොකද්ද මේ? පිංගිය තෙරුන් කියනවා භාවරි බ්‍රාහ්මණය ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රශ්මි ධාරාව. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ ආලෝකයේ අතරින් පිංගියයි භාවරි තාපසයයි දකින්න අර එළිය අතර. ඒ අයට පේනවා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනමයි වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ආලෝකයෙන් තමයි අර දෙන්න දකින්නේ. නමුත් ඒ දෙන්නට ආලෝකයේ ඇතුලෙන් පේනවා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ. හරි අපූර්ව දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිංගිය භාවරි තාපසතුමන්ට ධර්මයේ දේශනා කළා. අනාගාමී ඵලයට පත් වුණා. ඒ ධර්මය අහලා පිංගිය අරහන්තයට පත් වුණා. කොහොම හරි සසරින් නිදහස් වුණා. ඒ 16 දෙනාම 80 මහා ශ්‍රාවකයන් අතර මහා ශ්‍රාවකයෝ 16 දෙනෙක්. භාවරි තාපසතුමා අනාගාමී ඵලයට පත් වෙලා කාලක්‍රියා කළා. අද සුද්ධාවාස බඹලව සිටිනවා. කාශ්‍යප බුද්ධ ශාසනය යමක් පුරුදු කළාද? ස්තූප විහෙර විහාර සෑයවල් වැන්දද? ධර්මය අහ හිටියද? සංඝයාට උපස්ථාන කර කර හිටියද? ඒ ධර්මයේ හැසිරීමම මේ ජීවිතයට උපකාරී වුණා. ඒකයි කිව්වේ ගංගාවට බහින්න බැරි නම් තොටුපොළට යාගන්න බැරි නම් ගංගා අයිනෙමින්ද ගඟ නම් අත්හරින්න එපා. ගඟ අත්හරින්න එපා. කවදා හරි Tamanට තොටුපොළක් හම්බ වෙයි. එක තොටුපොළක් නෙවෙයි ගඟකට බහින්න තියෙන්නේ. තොටුපොළෙන් ගඟට බහින්න බෑ කියලා ගඟ අත්හැරලා ගියොත් එහෙම කවදාවත් ඔහුට වෙන තොටුපොළක් හෝ ගංගාවෙන් එන සීතල හුළඟවත් ඔහුට වැදෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා සමහර කෙනෙකුට සංතාපයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට අත්හරින්න එපා. ඒ ගංගායිනේ සක්වලම් කරන්ට මේරි ශ්‍රී සද්ධර්මය ඇහෙනවා කියන ගංගාව හරහා මාගෙන එන සීතල සුළඟ විඳ ගන්න. ගංගාව අයිනේ වැඩුණ සීතල ගස් කොළන් වල සෙවණේ සිටින්න. සංඝයාගේ ඇසුරි මේ බණ දහම් අහමින් සෑය බෝධිය විහෙර විහාර වන්දනා කරමින් නිතර පින් රැස් කරමින් කුසල් රැස් කරමින් වාසය කරන්න ඔබට ඊළඟ මොහොතේ අවස්ථාවක් ලැබෙනවා.